සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේනුවකටත් වඩා ඉතා කුඩා ප්‍රමාණයක් දේශනා කරවගෙන ශ්‍රවණය කරන්න සූදානන් වෙන මොහොත. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ධර්ම ශ්‍රවණය කරන සත්පුරුෂ දායක පින්වත් පිරිස ධර්ම ශ්‍රවණය කරනකොට මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගෙනම ධර්ම ශ්‍රවණය කරන එක ඉතාම වටින බව. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන එක. ඒ ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් අපි මනාව ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අදත් ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි යොදාගෙන සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන විතක්ක සණ්ඨාන කියන සූත්‍ර දේශනාවෙන් තවත් කරුණු කීපයක්. මේ උතුම් සූත්‍ර දේශනාව මුල් කරගෙන ධර්ම දේශනා දෙක මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා. අද ඒ සූත්‍රය මුල් කරගත්ත තුන්වෙනි ධර්ම දේශනාව තමයි මේ සිදු කරන්න සූදානන් වෙන්නේ. භාවනාව දියුණු කරගන්න බලාපොරොත්තු වෙන, භාවනාව සිදු කරමින් කුසල් රැස් කරගන්න භික්ෂූන් වහන්සේලාට, ශ්‍රාවක පිරිසට මහත් වූ උපකාරයක් මේ සූත්‍ර දේශනාව තුළ භාග්‍යවතුන් වහන්සේ කරලා තියෙනවා. භාවනා කරන වෙලාවට සිතේ උපදින අකුසල චෛතසිකයන් යටපත් කරන්නේ කොහොමද කියන කාරණාව තමයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. පින්නතුනි, භාවනා නොකරන අපිට හිතේ උපදින අකුසල චෛතසික ධර්මයන් යටපත් කරන්න මැඩගන්න මේ උපදේශයන් බොහොම වටිනවා. පහුගිය ධර්ම දේශනාව අපි නිමා කරන්න යෙදුනේ මෝහය නැති කිරීම සඳහා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු කරුණු 5 අන්තිමට සිහිපත් කරමි. අපි එතන ඉඳලා අද ධර්ම දේශනාව ආරම්භ කරමු. නැවත සිහිපත් කිරීමක් කළොත් මෝහය නැති කරන්න මෙනෙහි කරන්න කියලා දේශනා කළ කරුණු 5 මොනවද කියලා. පළවෙනි එක තමයි ගරු කටයුතු භික්ෂූන් වහන්සේ නමක් ළඟ වාසය කරන එක. දෙවැනි එක පාඩම් කිරීම හා කටපාඩම් දීම. තුන්වෙනි එක තමයි උගත් දේ නැවත නැවත ප්‍රශ්න කරලා නිරවුල් කරගෙන විසඳා ගැනීම. හතරවෙනි කාරණාව කාලයෙන් කාලයට සකසලා ගෞරව පූර්වකව මනාව සද්ධර්ම ශ්‍රවණය කිරීම. අවසාන කාරණාව ස්ථාන අස්ථාන පිළිබඳව විනිශ්චය. මේ තැනදී මේ දේවල් කළ යුත්තේ මේ විදිහටයි. මේ දේවල් මෙතන කරන්න සුදුසුයි, මේ දේවල් මෙතන නුසුදුසුයි කියන කාරණාව මනාව දැන අවබෝධ කරගෙන කටයුතු කිරීම. මේ තමයි මෝහය යටපත් කරන්න දේශනා කරපු කරුණු 5. මේ පිළිබඳව විස්තර අපි දෙවැනි ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්න යෙදුණා. අපි අද ධර්ම දේශනාව ආරම්භ කරන්නේ එතන ඉඳලා.
පින්නතන අපේ බුදුරජාණන් වහන්සේ ඒ කරුණුවලට අමතරව 38ක් වූ අරමුණු විශේෂයෙන් මේ අකුසල චෛතසික ධර්මයන් ප්‍රහීණය කරන්න හේතු වෙනවා කියලා දේශනා කොට වදාලා. නැත්නම් මේ 38ක් වූ අරමුණු වඩනකොට මේ අකුසල චෛතසික ධර්මයන් ක්‍රමානුකූලව ප්‍රහීණය වෙනවා කියලා දේශනා කළා. එතකොට මේ 38ක් වූ අරමුණු කියලා කියන්නේ සමත කර්මස්ථාන 38 පිළිබඳවයි මෙතන සඳහන් කරන්නේ. අපි ඒක පැහැදිලි කළා. විසුද්ධි මාර්ගයේ එහෙම කරුණු දක්වනකොට කර්මස්ථාන 40ක් පැහැදිලි කරනවා. නමුත් මේ සූත්‍ර දේශනාවේ අට කතාවේ අරමුණු 38ක් කියලා ඒ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. නමුත් අරමුණු 40ක් කියලා කීවත් 38ක් කියලා කීවත් වැරදි නැති බව සිහිපත් කරන්න ඕනේ. එතකොට මේ කර්මස්ථාන 38 නැත්නම් ඒයින් කීපයක් නැත්නම් එකක් දෙකක් ප්‍රගුණ කරනකොට යම් කෙනෙක් මේ අකුසල ධර්ම ප්‍රහීණය කරගන්නත් පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් මේ දක්වපු කරුණු කෙලින්ම රාගයට, ද්වේෂයට, මෝහයට විරුද්ධ නිසයි මේ තරම් පැහැදිලි කළේ. මුල් දේශනාවල් වල ඒ කරුණු ඒ තරම් පැහැදිලි කළේ මේ රාගය, ද්වේෂය, මෝහය කියන අකුසල චෛතසික ධර්මයන්ට කෙලින්ම විරුද්ධ නිසා. ඒ කාරණාව මනාව උදාහරණයක් මගින් පැහැදිලි කරලා දීලා තියෙනවා. පින්නතුනි මේ ගින්නක් ඇවුලුනහම ඒ ගින්න නිමණ්ඩ අපිට ක්‍රම කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. ගින්න ඇවිලීගෙන එනකොට පස් දාන්නත් පුළුවන්. පස් දාලා නිමන්නත් පුළුවන්. එතකොට මේ අමු අතු නැත්නම් තෙත තියෙන අතු ඒ උඩ දාලා ගින්න නිමන්නත් පුළුවන්. මේකත් ගින්න නිමන ක්‍රම දෙකක්. නමුත් පින්නතුනි මේ පස් වලට යටින් සමහර වෙලාවට ටික ටික යම් ප්‍රමාණයක් තැන් තැන්වල ගින්න තියෙන්න පුළුවන්. තෙත අතු යෙදුවට ඒ අතු යටින් ගින්න තැන තැන තියෙන්න පුළුවන්. නමුත් පින්නතුනි ගින්නට හාත්පසින්ම විරුද්ධයි ජලය. ජලය යෙදුවොත් ගින්න හොඳටම නිමිලා යනවා. අය කොතනවත් අතරපතර අස්සේ පස්සේ ඉතුරු වෙන්නේ නැහැ. ආන් ඒ නිසා මෙතන සඳහන් කළා මේ මුලින් සඳහන් කරපු කරුණු ටික භාවිතාවට ගන්නවා නම්, යොදා ගන්නවා නම් මේ අකුසල කර්මයන් කොතනවත් ඉතුරු කරන්නේ නැතුව හොඳටම ප්‍රහීණය කරන්න පුළුවන්. එහෙනම් මොනවද මේ මුලින් සඳහන් කරපු කරුණු කියන කාරණාව තුන්වෙනි දේශනාවෙත් නැවත වතාවක් අපි සිහිපත් කළොත් පින්නතුනි රාගය, ද්වේෂය, මෝහය සම්බන්ධයෙන් තමයි මේ කරුණු දැක්වේ. භාවනා වඩනකොට හදිස්සියෙම හිතේ රාගසිතක් පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිමිත්තට නැත්නම් අරමුණට අමතරව ද්වේෂසිතක් පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෝහසිතක් පහළ වෙන්න පුළුවන්. අන්න එහෙම වුණොත් තමන් මෙනෙහි කරමින් ඉන්න කර්මස්ථානයෙන් අවදි වෙලා නැත්නම් ඒ කර්මස්ථානයෙන් මිදිලා මේ ඇති වුණ අකුසල කර්මයට ඒ අකුසලයේ යටපත් කරන්න අවශ්‍ය අරමුණක් මෙනෙහි කරන්න කියලා කියනවා. ඒ එහෙනම් ඒ අරමුණු අතර අකුසල අරමුණු අතර සඳහන් කළා රාගය ඇති වුණොත් අසුභ භාවනාව වඩන්න පටන් ගන්න කියලා. භාවනා කරමින් ඉන්නේ වෙන ක්‍රමයක්. නමුත් ඒ ක්‍රමයෙන් හිත වඩාගෙන යනකොට රාගසිතක් එනවා. දැන් එතකොට මේ රාගසිත මැඩ පවත්වන්න ඕනේ ඉදිරියට යන්න නම්. ඒ හින්දා කරන නිමිත්ත පසෙක තියලා අසුභය වඩන්න පටන් ගත්තාම
අර උපදින රාගය නැතුව යනවා. එහෙමනම් රාගයට අසුභය. එතකොට ඒ සත්වයෙක් ගැන රාගයක් ඇති වුණොත්නේ අසුභය වඩන්න පුළුවන් වෙන්නේ. සංස්කාරයක් ගැන රාගයක් ඇති වුණොත් මොකද කරන්නේ? පිළිතුර එතන වාහනයක් පිළිබඳව කැමැත්තක් ඇති වෙනවා. නැත්තම් ඇඳ පුටුව ඇඳුම ආදී දේවල් පිළිබඳව කැමැත්තක් ඇති වෙනවා. ඒ දේවල් පිළිබඳව කැමැත්තක් ඇති වුණොත් අනිත්‍ය වඩන්න කිව්වා. මේ දේවල් ස්ථීර නෑ කියලා අනිත්‍ය සිහිපත් කරන්න කියලා කිව්වා. රාගයක් ඇති වුණොත් රාගයට අසුභයයි. සංස්කාරයක් කෙරෙහි රාගයක් ඇති වුණොත් ඒ සඳහා අනිත්‍යයි මෙනෙහි කරන්න කියලා කිව්වා. සත්වයෙක් කෙරෙහි ද්වේෂය ඇති වුණොත් පිළිතුර සඳහන් කළා සත්වයෙක් කෙරෙහි ද්වේෂය ඇති වුණොත් ඒ ද්වේෂසිත පාලනය කර ගැනීම සඳහා මෛත්‍රී කරන්න කියලා. සංස්කාරයක් කෙරෙහි ද්වේෂය ඇති වුණොත් ධාතු මනසිකාරය කරන්න. අපි මේ කාරණාව පැහැදිලි කළා. අපිට සමහරලාට ඇඳේ කකුලි නැත්තං පුටුවක කකුලි අපේ කකුල හැපෙනවා. එතකොට අපිට ද්වේෂයක් ඇති වෙනවා. ඇඳ ගැන ඒ හැපුණ තැන ගැන කේන්තියක් ඇති වෙනවා. නමුත් දැන් මේ කවුරු ගැනද කේන්තිය ඇති කරගන්නේ? හිතක් පිටක් නැති මේ සංස්කාරයක් ගැනනේ. එතකොට හිතන්න කිව්වා දැන් ඔබ මේ ද්වේෂය ඇති කරගෙන තියෙන්නේ පඨවි ගැනද? නැත්නම් ආපෝ ගැනද? තේජෝ ගැනද? වායෝ ගැනද? කේන්ති ගත්ත කියලා එකේ තේරුමක් නැහැ. ඒ නිසා සඳහන් කළේ එහෙම හිතලා ධාතු මනසිකාරය කරන්න කියලා. ද්වේෂයට මෛත්‍රියයි ධාතු මනසිකාරයයි. මෝහයට උපනිශ්‍රය වූ ධර්ම 5යි. මෝහයක් ඇති වුණොත් ඒක නැති කරගන්න ධර්මතා 5ක් මෙනෙහි කරන්න කියලා කිව්වා. අපි මේ දේශනාව පටන් ගන්නකොට මුලින්ම ඊටාම කෙටියෙන් කරුණු 5ක් මතක් කළා. කලින් දේශනාවේ පැහැදිලි කළා කියලා. ඒ කරුණු 5 තමයි මෙතන සඳහන් කළේ. මෝහයට උපනිශ්‍රය ධර්මතා 5යි. මෝහයක් ඇති වුණොත් ඒ ධර්ම 5 ඔස්සේ ඒ මෝහය නැති කරගන්න කියලා. පින්නතනි මේ අකුසල් වලට කෙලුම්ම විරුද්ධ නිසායි එහෙම දැක්වේ කියලා සඳහන් කරනවා. මේ කාරණා ටික අකුසලයට කෙලින්ම විරුද්ධයි. රාගයට අසුභය කෙලින්ම විරුද්ධයි. ද්වේෂයට මෛත්‍රිය කෙලින්ම විරුද්ධයි. ඒ වාගේ එහෙමනම් සංස්කාරයක් කෙරෙහි ඇති වුණොත් කොහොමද? රාගය ඇති වුණොත් අනිත්‍ය. එහෙම නැත්නම් ධාතු මනසිකාරය. මේ දේවල් කෙලින්ම මේ අකුසල් වලට විරුද්ධ හින්දා තමයි පෙන්නලා තියෙන්නේ. කොයි වාගේද? ගින්න නිමණ්ඩ යොදාපු ජලය වගේ තමයි මේ කාරණා ටික කියන කාරණාව පැහැදිලි කරනවා. එතකොට පින්නතුනි පළමු ක්‍රමේදී අකුසලයේ සහිත අරමුණක් බොහෝ වාර ගණනක් මෙනෙහි කුසලයේ සහිත අරමුණක් බොහෝ වාර ගණනක් මෙනෙහි කරනකොට අකුසලය නැති වෙලා යනවා. අකුසලය ඇති වෙනකොට කුසල් සිතක් තමයි අරමුණු කරන්න කියන්නේ. එතකොට අකුසල් සිත හිමීට අපේ හිතෙන් බැහැර වෙලා යනවා. එතකොට පළමු ක්‍රමේ අපි පැහැදිලි කළා මෙන්න මෙහෙම උදාහරණයක්. වඩු බාස් කෙනෙක් ලොකු ඇණයක් කුඩා ඇණයකින් පහර දීලා තමන්ට ගලවන්න උවමනා ඇණේ ටික ටික එළියට ඇදලා ගන්නවා. ලීයක ලොකු ඇණයක් ගහලා තියෙනවා. දැන් මේ ලොකු ඇණේ ගලවන්න ඕනේ. ඒක ගලවන්න කුඩා ඇණයක් අරගෙන අර ලොකු ඇණේ වටේටම මොකක් හරි උපකරණයක් අරගෙන කුඩා ඇණයෙන් තට්ටු කරනවා. තට්ටු කර ලොකු ඇණේ බුරුල් කරනවා. බුරුල් කරලා හොඳටම බුරුල් වුණාම අතින් අරන් දානවා. පින්නතින් එතන
අර ලොකු ඇනේ වැදිලා තියෙන ලීය හිත වගේ දකින්න කියලා කිව්වා. ලොකු ඇනේ ගහලා තියෙන ලීය අපේ හිත වගේ. එතකොට එම ලීයට වැදිලා තියෙන ලොකු ඇනය ආන්ගේ ඇනේ ගැන සඳහන් කරනකොට පැහැදිලි කළා අකුසල විතර්කය. ලීය අපේ හිත වගේ ඒ ලීයට ගහලා තියෙන ලොකු ඇනය අපේ හිතේ තියෙන අකුසල විතර්කය. එතකොට කුඩා ඇනයෙන් තට්ටු කරනවා කියලා කීවේ ඒ ලොකු ඇනේ ගලවන්න තට්ටු කිරීම අසුභ භාවනාවේ කුසල නිමිත්ත හැටියට දකින්න. ඇනේ රාගය නම් රාගය නැති කරන්න කී අසුභ භාවනාවෙන්. එතකොට අසුභ භාවනාව මෙනෙහි කරනකොට රාගය ටික ටික අයින් වෙලා යනවා. එහෙනම් කුඩා ඇනයෙන් වටේට හිමීට තට්ටු කරනකොට මහ ඇනේ ටික ටික උඩට එනවා. හොඳටම බුරුල් වුණාම ගලවලා විසි කරන්න පුළුවන්. ඒක තමයි මේ උදාහරණයෙන් පැහැදිලි කරන්න යෙදුනේ. එහෙම කුඩා ඇනයෙන් තට්ටු කරලා ලොකු ඇනේ ගැලවීම දකින්න කිව්වේ අසුභ භාවනාවේ නිමිත්ත හැටියට. අසුභ භාවනාවෙන් රාග නිමිත්ත ගලවලා අයින් කරනවා වගේ. මේක තමයි මේ විතක්ක සන්ඨාන ක්‍රමයේ පළවෙනි ක්‍රමය. විතක්ක සන්ඨාන සූත්‍රයේ කාරණා 5ක් පැහැදිලි කරනවා. අපි ඒක මුල් දේශනාවල විස්තර කළා. එතකොට පින්නතුනි දැන් දේශනා 2ක් ඉවරයි. 3 වෙනි දේශනාවත් ආරම්භ කරලා මේ වෙනකම්ම අපි කතා කළේ මේ කාරණා 5 පළවෙනි කාරණා. ඊළඟට දෙවනි ක්‍රමයෙන් සඳහන් කරනවා මේ විතක්ක සන්ඨානයේ දෙවනි ක්‍රමය අපි ඊළඟට සාකච්ඡා කරන්න. සඳහන් කරන්නේ ඡන්දය, ද්වේෂය, මෝහය භාවනා කරන වෙලාවට හෝ විවේකීව ඉන්න වෙලාවට අපේ හිතේ පහළ වෙනවා නම් ඡන්දය කියලා කිව්වෙ මොකේද? රාගයට. දැන් රාගය, ද්වේෂය, මෝහය භාවනා කරන වෙලාවටත් හිතට එනවා. අපි නිකන් ඉන්නකොටත් මේ අකුසල ධර්මයන් විටින් විට අපේ හිතට එනවා. මේ අකුසල විතර්ක පහළ වීමේ ආදීනවේ කල්පනා කරන්න කියලා කියනවා. මේක තමයි අකුසලයේ අයින් කරන දෙවනි ක්‍රමය. අකුසල සිතක් ඉපදුනහම ඒකේ ආදීනවේ මොකද්ද? එන සඳහන් කරනවා මේ සිතුවිලි අකුසල් නම් වැරදි. මෙහෙම සිතුවිලි මෙනෙහි කිරීමෙන් දුක් විඳින්න සිද්ධ වෙනවා. අකුසලයක් නම් එතන මොකද්ද තියෙන්නේ? දුක. කුසලයක් නම් එතන තියෙන්නේ මොකද්ද? සැප. එහෙනම් අකුසල් මෙනෙහි කිරීමෙන් අපිට දුක් විඳින්න වෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොකද පින්නතුනි සමහර අකුසල සිතුවිලි සෝමනස්ස සහගතයි. අකුසලයේ මෙනෙහි කරන්න ඇති වෙන්නේ සතුටක්. ඒ සතුට නිසා අපි අකුසලයේම ඇලිලා ඉන්නවා. රාගසිතක් ගැන හිතන්නකෝ. පාරේ යනකොට ලස්සන රූපයක් දැක්කා. ඒ රූපය පිළිබඳව මගේ හිත දැන් ඇලිලයි තියෙන්නේ. පාරේ යනකොට වෙන්න පුළුවන්. පාසලේදී වෙන්න පුළුවන්. කාර්යාලයේදී වෙන්න පුළුවන්. වෙනත් තැනකදී වෙන්න පුළුවන්. ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක මගේ හිත ඇලුනා. දැන් විවේකයක් ලද හැම මොහොතකම ඒ රූපය ගැන කල්පනා කර රාගසිතින් යුක්තව ඉන්න අපි හරි කැමතියි. නින්ද යන තුරුමත් සමහර ලාවට ඒ ගැනම මෙනෙහි කර හිත රාගයෙන් පුරව ගන්න. අවදි වෙච්ච හැම මොහොතකම වාගිත් නැවත දකින්න ලැබුණොත් හොඳයි කියලා හිතෙනවා. නැවත දකින්න උත්සාහ කරනවා. ඒ සඳහා අවශ්‍ය වටපිටාව හදනවා. හදා මෙනෙහි කරනවා. සතුටක් නෙමෙයිද අපිට තියෙන්නේ එතකොට. ඒක මෙනෙහි කරන එක සතුටක්. ඒකයි කියේ සෝමනස්ස සහගතයි. සතුටින්ම කරනවා. නමුත් සතුටු සිතින් යුක්තව කල්පනා කළාට විපාකය කොහොමද? දුක් සහිතයි. එහි විපාකය දුක්ඛදායකයි. සතුටින්ම හිතනවා අන්තිමට ඒක නිසා
මහා දුක විඳින්න සිද්ධ වෙනවා. ආං එහෙම හිතලා මම මේ හිතන හිතුවිල්ල අනාගතයේ මට මහා දුකක් උරුම කරනව නං දුකට අකමැති මම ඇයි දුක් විඳින්ට හේතුවෙන දේවල් කරන්නේ කියල කල්පනා කරන්න ඕන. අපේ ව්‍යාපාරයක් පිනතන අපි කරන යම් පොඩි වැරද්දක් නිසා ක්‍රමානුකූලව ව්‍යාපාරය දුරුවල වෙනවන. අපි කරන පොඩි වරදක් නිසා අපේ ව්‍යාපාරී දියුණුවීම සඳහා සම්බන්ධ වෙන අනික් අය දවසින් දවස අපින් මග හැරෙනවනන් අත්හැරලදානවනන් එන්නේ නැතුව යනවනන් පාරිභෝගිකයාගේ සහයෝගය අපිට ලැබෙන් නැතුව යනවන අපි ඒ වැරද්ද කරන එකේ තේරුමක් නෑ අපි කැමති ඒ අය ගෙන්නගෙන දවසින් දවස ව්‍යාපාරයේ දියුණු වෙනවට. එහෙමනම් මේ අකුසල චෛතසිකය නිතර මෙනෙහි කිරීම තුළ මට වෙන්නේ අයහපතක් නං මංගේ අකුසලේ මෙනෙහි කරන එකේ තේරුමක් නෑ. පිනතන මේ හැම අකුසල විපාකයක්ම බුදුරජාණන් වහන්සේගේ උපදේශයට පටහැනීනි. අකුසලයක් නම් ඒක භාගිතුන් වහසට පටහැනි. ඇයි බුදුරජාණන් වහසේ කොහොමද අපිට කරුණු දේශනා කළේ සබ්බ පාපස්ස අකරණ. සියලූම අකුසල ධර්මයන් නොකරන්න. සියලු අකුසලයන්ගෙන් වලකින්ද. ඒක තම භාගිතුන් වහසගේ උපදේශය. එතකොට දැන් භාගිතුන් වහසේ එහෙම උපදිස් දීල තියෙනකොට අපි කරගෙන යන්නේ අකුසල් නං භාගිතුන් වහසට අපි විරුද්ධයි. ඒ දේශනාවට අපි විරුද්ධයි. අං ඒ නිසා සඳහන් කළා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අකුසලයෙන් ඈත්වෙලා කුසල කර්මයක් මත හැම වෙලාම කටයුතු කරන්න කියලා. ඉතිපි මේ විතක්කා අකුසල ඉතිපි මේ විතක්කා සාවජ්ජා. මෙසේ මේ විතර්කය අකුසලයකුත් වෙනවා මෙසේ මේ විතර්කය වැරදිත් වෙනවා. අගේ නිසා මෙසේ මේ විතර්ක දුක්ක විපාකත් ගෙන දෙනවා කියලා එහි ආදීනවේ දේශනා කරලා තියෙනවා. ඒ ගැන පින්නතුන අපි මේ විදිහට කල්පනා කළ යම් තැනක ඉඳලා අපි නිවන දිහාට යනවා. තැනක ඉඳලා අපි නිවන පැත්තට ඇවිදගෙන යනවා. කුසලස්ස උපසම්පදා කියන මට්ටමින් තමයි අපි මේ නිවන පැත්තට ඇවිදගෙන යන්නේ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. පාපයන්ගෙන් වැලකිලා ඉන්න හැම මොහොතකම අපි යන්නේ කොහාටද නිවන පැත්තට. නමුත් කුසල ධර්මයන් අත්හැරලා අකුසල ධර්ම මත යෙදෙනවා කියල කියන්නේ අපි නිවන පැත්තට යන එක නතර කරලා ඊළඟට කොහාට දයන්නේ. ඊළඟට යන්නේ නිරය පැත්තට. අකුසලයෙන් වැලකිලා ඉන්න හැම මොහොතක්ම නිවන පැත්තට යනවා අකුසල් සහිතව ඉන්න හැම මොහොතකම නිරය පැත්තට යනවා. අන්න ඒ නිසා මේ අකුසල සිත් අපේ සිතේ වැඩෙන්ඩ ඉඩහැරිය හම අපි නිවන දිහාට ගමන් කරන එක අතහැරලා සතරාපාය පැත්තට යනවා. එහෙනම් අකුසලයක් හිතට එන හැම මොහොතකම බයක් ඇති කරගණ්ඩෝ නෑ මොකද මම නිරයට කැමති නැති කෙනෙ. එනම් මේ නිරයට යන හේතුවක් තමයි එළඹිලා තියෙන. ඒ නිසා ඒකෙන් වලකින්ඩෝන. මැරෙන්ඩ අපි හැමෝම අකමැති. නමුත් මේ අනුභව කරනදී මේ බීමට ගන්නදී මේ ඇගේ ගල්වනදී මාගේ මරණය ඉක්මං කරවනවනං අපි ඒදී කරන්න යෙදෙන්නේ නැහැ ජීවිතය ගැන අඳුරගත්ත කෙනෙ. මිනිස්සු එහෙම දේවල් කරනවා ඒ ජීවිතය වටිනාකම දන්නේ නැති නිසා. මනුස්ස ජීවිතය ඉතාම දුර්ලබයි. ඒ පරම දුර්ලභ ජීවිතය පිළිබඳව දන්න කෙනෙක් ජීවිතය නැති කරගන්න නෙමෙයි උත්සාහ කරන්න. තව පුළුවන් තරම් මේ ජීවිතය පරිස්සම් කරගන්න.
ඒ පරිස්සම් කරගන්න උත්සාහ කරන්නේ මේ ලෝකෙ තව හුඟ කාලයක් ඉන්ඩ ඕන නිසාම නෙමේ. මේ ලෝකෙ ජීවත් වෙනකොටත් එන්ඩෙන්ඩ බොහෝ දුක්තියෙන බව දන්නවා. නමුත් පින්නතුනී මීට වඩා සුගතියකට යන්ඩ බොහෝ කුසල් රැස්කරගණ්ඩ මේ ආත්ම භාවේ මට හරි වටිනවනේ. ලෙඩෙක් වෙලා දීර්ඝ කාලයක් ජීවත්වෙන්ට වුණොත් මට කුසල් කරන්න හම්බ වෙන්නේ. ඒ නිසා ලෙඩ නොවී නිරෝගීව හිටියොත් බොහෝ කුසල් රැස් කරන්න පුළුවන් නිසා ඔහු ඒවාගේ ලෙඩ වෙන දේවල් කරන්නේ. ඒ නිසා ඒ වගේ තමයි නිරය පැත්තට යනවනං අකුසල විතර්ක හිතේ නැගෙනකොට ඒ අකුසල විතර්කය කෙරෙහි බයක් ඇති කරගන්නවා. අකුසල විතර්කය වහාම මැඩ පවත්වන්න ඕන කියල හිතනවා. පිනතින අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට යම් කෙනෙක් ගැන සලකනවන්න. එමනත්තන් අපි හිතාගෙන ඉන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලන. භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසකින්න. එතට අපි ඔක්කොම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සිව්වනක් පිරිස. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට අපි කරන වැඩේ ඒත් වැරදි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියටත් අකුසල් කරන එක වැරදි. රහතන් වහන්සේලා ගිය පැත්තට නෙමෙයි එතකොට අපි යන්නේ නිරේ පැත්තට. අගේ නිසා ආර්යයන් වහන්සේලගේ අනුකම්පාවත් අපිට ලැබෙන්නේ නැතුව යනවා. පිනතන අපි යන පාරි එක පැත්තක නිවන තව පැත්තක නිරය කියල අපි සඳහන් කළා. මේ අකුසල සිතුවිල්ලත් එක්ක ඉන්න හැම මොහොතකම අපි යන්නේ නිරේ පැත්තට නං ඒ පිළිබඳව ලොකු බයක් ඇති කර ගණ්ඩෝන කෙල සිහිපත් කළ එකයි. අකුසල සිත මැඩගෙන නැවත කුසල් සිතක ඉන්නකොට අපි එතනිදල ආපහු යන්නේ කොහාටද නිවන පැත්තට. දැම් පිනතන හිතල බලන්ඩක අපේ සසර මෙච්චර දික්කුණේ ඇයි කියලා. අපි මෙහෙම කල්පනා කළොත්. දවසකට පැය 24ක් තියෙනවා. දැම් මේ පැය 24 ගත්තහම අපි මේ පැය 24න් පැය කීයක් පින් කරනවාද. අපි පෞද්ගලිකෝම අපි ගැන කල්පනා කරලා බැලුත් පැය කීයක් පින් කරනවාද. එතකොට කුසල් නොකරන හැම මොහොතකම එක්කො රාගය නැත්තං දේශය එහෙම නැත්තං මෝහ එරි තියෙන්නේ. සමහර වෙලාවට කෙනෙක් පැය 2ක් විතර බණ අහනවා වෙන්න පුළුවන්. ඒකත් බණ අහන්න ඕනේ. බණ ඇහිලා හරියන්නේ නැහැ. හුඟක් අය සමහරලාට සඳහන් කරනවා පැය 24ම අපේ ගෙදර ඒ කියන්නේ පැය 24ම බණ අහනවා කියන කතාවයි කියන්න හදන්නේ. නමුත් පැය 24ම මාධ්‍ය වැඩ කරනවා ගෙදර. අපි වැඩ කරනවා. ධර්මදේශනත් ප්‍රචාරය වෙනවා. විටින් විට ඇහෙනවා. අහනව නෙමෙයි. බණ ඇහෙනවා. බණ ඇහෙනවයි බණ අහනවයි කියලා කියන්නේ දෙකක්. මනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට බණ ඇහුවොත් තමයි ධර්ම ශ්‍රවණානිසංසය ලැබෙන්නේ. එහෙමනම් අපි පැය 2ක් බණ ඇහුවා. තවත් පැය භාගයක් විතර බුද්ධ වන්දනාවට වාගේ යොදාගත්තොත්. තවත් පැය භාගයක් විතර ඒ සඳහා සූදානම් වුණොත් මල් නෙලනවා, පහන් පිරිසිදු කරනවා, ආසන පිරිසිදු කරනවා, අමදිනවා මේ දේවල් කරගෙන පැයක් විතර යොදා ගන්නවා බුද්ධ වන්දනාවට. ඒකට පැය 2ක් බණ ඇහුවා, පැයක් බුදුන් වන්දා. තව පැය 21ක් තියෙනවා. ඒ පැය 21න් අපි කියමු අපි පැය 8ක් නිදාගත්තා කියලා. තවත් තියෙනවා පැය 13ක් විතර. එතකොට ඒ පැය 10 ඉතුරු කාලය තුල අපි කොච්චර අකුසල් කරන්න දෙනම් ඒ මුළු කාලෙම අකුසල් තමයි කරලා තියෙන්නේ. එතකොට නිරේ පැත්තට දීර්ඝ කාලයක් ගමන් කරලා නිවන පැත්තට පැය 3ක් විතර ගමන් කරලා. ඉතින් අර නිදාගෙන හිටපු කාලෙත් කුසල චෛතසිකයක් නැති නිසා
ඒකත් නිරර්ථකව නිරේ පැත්තටම හැරිච්ච කාලයක් කියලතම හිතන්ඩුවේ. එතකොට පැය 24න් පැය 3ක් පින් කරලා පැය 21ක් අකුසලයක් එක්ක ඉඳලා මේ නිවනට යන්න පුළුවන් වෙයිද කියලා හිතන්න ඕනේ. අන්න ඒක තමයි මේ සංසාරෙ මෙච්චර දීර්ඝ වෙලා තියෙන්නේ. කුසලයේ අකුසලයට වඩා හුඟක් බලවත්. ඒ නිසා අපට සංසාරේ යම් සුවයක් තියෙනවා. නමුත් පින්නතුනි නිකං ගත කරන හැම මොහොතකමත් අකුසල චෛතසිකයට ඉඩ නොදෙන්න උත්සාහ කරනවා නම් ඒක ලොකු ජයග්‍රහණයක් කියන කාරණාව සිහිපත් කරන්න ඕනේ. පින්නතුනි මෙහෙම දේශනා කරලා තියෙන්නේ මේ රාගය, ද්වේෂය, මෝහය සහිත අකුසල සිත්වල ආදීනවේ මෙනෙහි කරගන්න. නිවන් මගේ ආපහු යනවට වඩා නිවන් මගේ ඉස්සරහට යන එක තමයි වටින්නේ. අන්න ඒ නිසා මේ කරුණු මේ විදිහට සඳහන් කරලා තියෙනවා. කාම සිතුවිලි සමග කාම මිත්‍යාචාර පැත්තට යම් කෙනෙක් ගමන් කළු. කාම සිතුවිල්ලක් එළඹෙනවා. ඒක දියුණු වෙලා අන්තිමට ඒක කාම මිත්‍යාචාරයේ පැත්තටම ගමන් කරනවා. සිතුවිල්ලත් සතුටුයි. මිත්‍යාචාරයේ හැසිරෙන වෙලාවත් සතුටුයි. නමුත් අති දීර්ඝ කාලයක් ලෝකුඹුවාදී නිරයවල් වල දුක් විඳින්න සිද්ධ වෙනවා. තවත් බොහෝ නිරයවල් වල මේ අකුසල කර්මය නිසා නැවත නැවත පැහෙන්න සිද්ධ වෙනවා. එතකොට සතුටින් මෙනෙහි කරපු කාරණාවක් නිසා සුළු මොහොතක් සතුටින් යෙදුන ක්‍රියාවක් නිසා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් අනන්ත දුකකට මුණ දෙන්න සිද්ධ වෙනවා නම් මේ කාරණාවෙන් ඇති ප්‍රයෝජනයක් නෑ. කියන කාරණාව මෙනෙහි කරලා අකුසලයෙන් ඈත් වෙන්න ඕනේ. ද්වේෂය සහිත වුණොත් පිනතුනි මහා අකුසල් කන්දරාවක් රැස් වෙනවනේ. මේ සූත්‍රයේ මුල ඉඳලා අපි ඒ ගැන කරුණු සාකච්ඡා කළා. ද්වේෂය ලොකු කුඩා අපි හැමෝටම ඇති වෙන අකුසලයක් නෙමේ ද්වේෂය කියලා කියන්නේ. නැති කෙනෙක් නැති තරම්. හිත හොඳට දියුණු කරගත්ත කෙනෙක්, මෛත්‍රිය හොඳට ප්‍රගුණ කරගත්ත කෙනෙක් ද්වේෂයෙන් මැගෑරුණ මිසක් 99% තරම්ම ද්වේෂය උපදින අය. නමුත් ඒක බලවත් සහ භයානක අකුසල කර්මයක්. සමහර කෙනෙක් සසර සුවය බලාපොරොත්තු වෙනවන. නිවන් දකිනතුරු ප්‍රියමනාපව උපදින්න බලාපොරොත්තු වෙනවන. තමන්ගේ ඉන්ද්‍රියන් ප්‍රසන්නව උපදිනවට කැමතිනම් ඒ අය මුලින්ම කළ යුත්තේ මොකක්ද? ද්වේෂයෙන් ඈත්වෙන එක. මල්ලිකෝවාද සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව හරි අපූර්වට පැහැදිලි කරලා තියෙනවා. යම් කෙනෙක් ලස්සන වෙලා උපදින්න ඕන නම් මොකද්ද ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ? මෛත්‍රිය. ද්වේෂය හිතින් ඈත් කරලා ඉන්නවනම් එතන මෛත්‍රිය තියෙනවා. යමෙක් තුල මෛත්‍රිය තියෙනවා නම් ඔහු ඊළඟට උපදිනකොට ඉතා ප්‍රසන්නව උපදිනවා. දැන් සමහර වෙලාවට ද්වේෂය ආපුවාම අපි සමහර කෙනෙක් දිහා බොහොම රවල බලනවා. ඒ බලන මූණ ප්‍රියමනාපද? රවාගෙන ඉන්න කෙනෙකුගේ මුහුණ ප්‍රියමනාප නැහැ. එහෙමනම් ඒ රවල බැලීම නිසා සමහරට සංසාරේ අපිට ආය උපදින ආත්මවල හම්බ වෙන්නේ රතු පාට ඇස්. එහෙම නැත්නම් බොර පාට ඇස්. දැන් සමහර කෙනෙකුගේ ඇස් දිහා බලලා අපි කියනවා නිල් පාටයි හරි දීප්තිමත් කියලා. නමුත් සමහර කෙනෙකුට තියෙන්නේ බොර පාට ඇස් දෙකක්. නැත්නම් රතු පාට ඇස් දෙකක්. ඒ ඇස් ප්‍රියමනාප නැහැ. ඒ සසර රවල බලාපු නිසා විපාක දෙන එක පැත්තක්. ඉතින් රවල බලනකොට මුහුණ කළු වෙනවා. සමහරට නහරවල් ඉලිප් වෙනවා. අප්‍රසන්න පෙනුමක් එනවා. දකින්න අකමැති අනික් කෙනා. යමෙක් අරමුණු කරලා රැව්වනම් ඒ දැකපු පුජ්‍යලයා වහාම බිම් බලා ගන්නවා.
අතාහක බලාගන්න අප්‍රසන්නයි. එහෙමනම් මේ ද්වේෂයේ සහිත අකුසල කර්මය නිසා මට ඊළඟට හම්බ වෙන මුහුණත් ඒ වගේම අප්‍රසන්න මුහුණ. අනික් අය දකිින්ට අකමැති මුහුණක් තමයි සමහරලාට හම්බවෙන්. පිනතන එහෙම උනහම අපට එතනින් එහාට ලස්සනකුත්නේ නැවත නැවත දුකට භාජනය වෙනවා. අපි කලිනුත් දේශනය මතක් කළා දේශ සහිතව මැරුණොත් එහෙම සතර අපායි උපදිනවා. යකෙක් වෙන්න පුළුවන් විස සහිත සතෙක් වෙන්න පුළුවන්. මරණාසන්න මොහොත නමුත් කෙනෙකුට කරදර නොකරන එක හරි වටිනවා. මොකද බොහොම වේදනාවෙන් ඉන්න කෙනෙක්නේ මරණාසන්න කෙනා කියල කියන්නේ. නමුත් අපි බොහෝ වෙලාට සමහරලට එහාට ඔසෝනවා මෙහාට ඔසෝනවා නැවත රෝහල් ගත කරන්න හදනවා. ඉතින් ඒ අපි ඔසවගෙන යනකොට වාහනෝල්ට ගොඩ කරනකොට වාහනින් බස්සනකොට නොයෙක් ආකාරී කටු ගහනකොට අපි දන්නවා වැඩි වෙලා ජීවත්වෙන්නේ කියලා. සමහට රෝහල්නුත් එවල තියෙන දැන් ගෙදර එක්ක ගිහිල්ල හොඳට කණ්ඩ බොන්ඩ දිල සල කණ්ඩි කෙලේ ගොල්ලටත් එතනින් හට කරන්න දෙයක් නැති නිසා. දැන් අවසානය ජීවිතය අසාධ්‍ය වෙලා අන්තිම මොහොතට ඇවිල්ල ඉන්නල අපි ආයිත් කෑකෝ ගහ වදයක් දෙනවා. ඉතින් ඒ වෙලාවට දවේශ සිතක් ඇතිවෙන්න පුළුවන් වේදනාවත් එක්. ඉතින් ඒ දවේශයත් එක්ක මරණයට පත් වනොත් නිරයක ඉපදෙන්ට තියෙන ඉඩ කඩවැඩි. ජීවත් වෙලා ඉන්න කාලෙ හුඟක් පින් කරගත්ත කෙනෙක් වෙන්නේ. නමුත් අවසාන මොහොතේ තියෙන්නේ අකුසල සිත දේශ සිත. නිරයේ ඉපදෙන්ඩත් පුළුවන් එමට යකෙක් වෙලා ඉපදෙන්ඩ පුළුවන් දේශය හින්ද. දෙම නැත්තං සඳහන් කරනවා ඔය විස සහිත සත්තු නයි පොළොංගු ගෝනුස්සු ආදී විස සහිත සත්තු වෙලා ඉපදෙන්ඩ පුළුවන්. අං ඒ නිසා දේශය හරි භයානක අකුසල කර්මයක් කියන එක පැහැදිලි කරන්න ඕනේ. නැවත මනුස්සලෝක ඉපදුනත් නිත්තරම කේන්ති යන පුද්ගලයෙක් වෙලා තමයි උපදී. සමහරාය අපි අතර ඕන තරන් ඉන්නවා. සුළු දේට ඉතා සුළු දේටත් කේන්ති ගන්නවා. මොකවත් නොතේරෙන නොදරුවෙකුගේ වැඩටත් කේන්ති ගන්නවයි දරුවට මොකොවත් තේරෙන්නේ. සමහට තියෙන එක කලනවා පෙරලනවා කඩනවා නමුත් ඒකටත් කේන්ති ගන්නවා. දේශ සිත් උපදවා ගන්නවා. ආං එහෙම කෙනෙක් වෙලා ඉපදිලා ආපහු අකුසලයම පුරවුණු. ආගේ නිසා දේශයේ වඩන්ඩ නැවත නැවත ප්‍රතිඵලයේ හැටියට ලැබෙන්නෙත් දවේශයමයි කියන කාරණාව සඳහන් කරලා මේ දවේශය නම් වූ අකුසල කර්මයෙන් ඉවත්වෙන්න කියන කාරණාව විශේෂයෙන් සිහිපත් කරනවා. මෙතන පින්නතන උදාහරණය තියෙනවා ලස්සන වෙන්න තම ශරීරය සරසගණ්ඩ කැමති ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරින්න. ඒ පුරුෂයත් කැමති හරි ලස්සනට ඉන්න. ස්ත්‍රියක් ඉන්නවා ඒ ස්ත්‍රියත් කැමති හරි ලස්සනට ඉන්ඩ. හැම වෙලාම හොඳට නාල කිසකෙස් පීරලා කෙස් රැවුල් කපල අලුත් ඇඳුම් ඇඳල බොහෝම පිරිසිදුවට ඉන්නවා එහෙම ඉන්ඩත් හරි කැමති. හදිසියේ කවුරු හරි මැරිච්ච ගැරඩිකුණක් නැත්තං සරපකුණක් ගෙනල්ල අර පිරිසිදුව ඉන්ඩ කැමති පුද්ගලයාගේ කරට දානවා. ඇත මැරිච්ච සුනකයකුගේ මලකුණක් ගෙනල්ල බෙල්ලෙල්ල. තැන් එතකොට අර පිරිසිදුවට ඉන්ඩ කැමති කෙනා කොච්චර ලැජ්ජාවට පත්වෙනවාද. කොයි තරම් අප්‍රසන්න සිතක් ඇති කරගන්නවාද මේ ඇතිවෙච්ච දේ නිසා. එනම් ඔහු හෝ ඇය මොකද කරන්නේ. වහාම ඒ මලකුණ බැහැර කරන්න යුත්සහ කරන්න. රාජකුමාරයෙකුනත් මේ මලකුණත් බෙල්ලේ එල්ලගෙන මිනිස්සු අතරට ගියොත් මිනිස්සු ප්‍රිය කරයිද මිනිස්සු ප්‍රිය කරන්නේ. පිරිසිදුවට ගියොත් රජ්ජුරුවන්ගේ පුතා කියලා බොහොම ගරු කරනවා. ඇතම් බලුකුණක් හරි සරපකුණක් හරියන්ගේ දාගෙන ගියොත් කාගවත් ප්‍රියභාවයක් නෑ. අන්න ඒ වගේ තමයි අපි හොඳට ඉන්නත් කැමති. එනිසා නාල පිරිසිදු වෙලා හොඳ ලස්සනට ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ සරණයන්ටත් කැමති. නිවන් අරමුණු කරන්නත් කැමති.
කුසල් කරනවා කියලත් කියන. භාවනා කරනවා කියලත් කියන. සිල් ගන්නව කියලත් කියනවා. නමුත් පින්නතුනි මේ අකුසල විතර්කත් තාම තමන්ගාව තියෙනවා. අපිටනේ පේන්නේ ඔහු හොඳයි වගේ. අපිටයි පේන්නේ ඇය හොඳයි වගේ. බොහොම හොඳට සිල් ගන්නවා, බොහොම හොඳට භාවනා කරනවා, තෙරුවන් සරණ යනවා කියලා කියනවා, තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ කියලා කියනවා. මම බෞද්ධයෙක් කියලා කියනවා. ඉතින් ඒ කියහම තෙරුවන් සරණ යනවා කියන කාරණා තුනම අන්තර්ගතයි. බෞද්ධයෙක් වෙන්නේ තිසරණ තියෙන කෙනෙක්නේ. නමුත් රාගයත් හිතේ තියෙනවා, ද්වේෂයත් හිතේ තියෙනවා, මෝහයත් හිතේ තියෙනවා. හරියට කොයි වගේද? සරපකුණක් ඇඟේ තියෙනවා වගේ. පිරිසිදුයි වගේ පෙනුනට පිරිසිදු නැහැ. අභ්‍යන්තරයෙන් දූෂිත වෙලායි. අභ්‍යන්තරයේ කුණු වෙලා තියෙන්නේ. පිට පැත්තෙන් මේ හොඳයි කියලා පේන්නේ. ආන් එහෙමනම් අපි අකමැති නම් ඒ සරපකුණ බලුකුණ ඇඟේ තියාගෙන ඉන්න. ඒ වගේම මේ ද්වේෂය, රාගය, මෝහය ජීවිතෙන් ඈත් කරන්න උත්සාහ කළ යුතුයි කියන කාරණාවයි මෙතන පැහැදිලි කරන්න. එහෙම වුණොත් කෙනෙක් හරි ප්‍රියමනාපයි. ඒ ජීවිතේ හරි ලස්සනයි. මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්න පුළුවන් හොඳ ජීවිතයක් පෝෂණය කරන කෙනෙක්. පින්නතුනේ ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා විතක්ක සන්ඨාන සූත්‍ර දේශනාව නිමිති කරගෙන සිද්ධ කරන 3 වෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු.